11 ශ්‍රේණියේ තොරතුරු සංනිවේදන තාක්ෂණ විෂය ගත්තහම අපි කරුණු 6ක් ගැන ප්‍රධාන වශයෙන් කතා කරන්න යනවා පුතේ. පළවෙනි පාඩම විදිහට මාතෘකා 6ක් යටතේ පළවෙනි මාතෘකා විදිහට පුතේ අපි කතා කරනවා ගැටලු විසඳීමට ක්‍රම ලේඛ ලිවීම. ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් ප්‍රෝග්‍රෑමින් කියන කොටස තමයි මේකෙදි කතා කරන්න යන්නේ. එතකොට අපි දන්නවා දැන් අද වෙනකොට සියලුම ක්‍රියාකාරකම් සඳහා අපි පරිගණක භාවිතා කරනවා. එතකොට මේ සියලුම ක්‍රියාකාරකම් කියන එකෙන් මම අදහස් කරේ අපිට අවශ්‍ය ගැටලු සඳහා මේ පරිගණක වැඩසටහන් පාවිච්චි කරනවා කියන එකයි. ඒතර පුතාලා මේකෙදි ඉගෙන ගන්නේ කොහොමද මේ වගේ වැඩසටහන් නිර්මාණය කරන්නේ? ඒකේ මූලික පියවර තමයි ඉගෙන ගන්න යන්නේ. sorry. අපි 10 ශ්‍රේණියේදී කතා කරා විවිධ යෙදුම් මෘදුකාංග ගැන, ලිපි ලේඛන නිර්මාණය, ගණිතමය කටයුතු, දත්ත සමුදාය, ඉලෙක්ට්‍රොනික අපි කිව්වොත් ප්‍රසන්ටේෂන්ස් කියන එක, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශක කියන මෙන්න මේ විෂයන් යටතේ අපි කතා කරා. ඒතර මේකෙදි මේ පාඩමේදී අපි බලන්නේ මේ වගේ වැඩසටහන් නිර්මාණයේ මූලික අධීරයන් තමයි කතා කරන්න යන්නේ. ඒතර මේක යටතේ පුතේ අපි අල්ගොරිතම නිර්මාණය කියන ප්‍රධාන එක කතා කරනවා. ඊට පස්සේ ඇල්ගොරිතම නිරූපණය පිළිබඳ ගැලීම් සටහන් සහ ව්‍යාජකීයත ගැන කතා කරනවා. හරි. ඊට පස්සේ ක්‍රම ලේඛනය කිරීම අපි කතා කරනවා. එතකොට පැස්කල් පරිගණක භාෂාව අපි කියන ඊට පස්සේ අපි එතනින් එහාට ගිහිල්ලා මේ ක්‍රම ලේඛනයේ කරාට පස්සේ ඒකේ තියෙන අඩුපාඩු සකස් කිරීම ගැන කතා කරනවා. මේ පළවෙනි පාඩම. ඒතර මේක තමයි අපේ 11 ශ්‍රේණියේ තියෙන විශාලම පාඩම වෙන්නේ. මම මේකේ විශාලමයි කියන එකෙන් අදහස් කරේ වැඩිම වැඩ ප්‍රමාණයක් පොතේ අපිට කතා කරන්න තියෙන පළවෙනි පාඩමේ. සාමාන්‍යයෙන් පළවෙනි වාරෙම අපි පළවෙනි පාඩම තමයි කතා කරන්නේ. ඉතින් ඇත්තටම 11 ශ්‍රේණියේ පාඩම අපි කලින් පටන් ගත්තෙත් මොකද පුතාලගේ විභාගේ බොහෝ විට වෙනසක් නොවේවි. එහෙම වුණොත් අපි දෙසැම්බර් වෙනකොට ලෑස්ති වෙන්න ඕනි මේ විෂයට අදාළව පුතාලා ලෑස්ති වෙන්න. හරි. එහෙනම් අපිට වැඩි කාලයක් අපිට මෙතන නැහැ කතා කරන්න. හොඳයි. අපි ඊළඟට කතා කරනවා තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය කියන එක. දැන් පුතාලා දන්නවා අපි මේ ක්‍රමක්‍රමයෙන් යන්නේ අපි වැඩසටහන් නිර්මාණය ගැන කතා කරන පළවෙනි පාඩමේදී. දෙවෙනි පාඩම වෙනකොට අපි එනවා කතා කරන්න කොහොමද අපි අලුත් තොරතුරු පද්ධතියක් නිර්මාණය කරන්න කියන එක. උදාහරණයක් විදිහට අපේ පාසලක් ගත්තොත් පාසලක තියෙන කටයුතු සිද්ධ වෙන්නේ සාමාන්‍ය ක්‍රමයට අපි අතින් නම් සටහන් කරගන්නේ. පරිගණක ගත පද්ධතියක් නිර්මාණයකට මේක පරිවර්තනය කර පියවර තමයි මෙතනදී කතා කරන්නේ. උදාහරණයක් විදිහට අපි ලයිබ්‍රරි එකක් තියෙන අපි සාමාන්‍ය විදිහට පරිගණක භාවිතා නොකරන විදිහට නම් ක්‍රියාත්මක වෙන්නේ. කොහොමද අපි ස්වයංක්‍රීය පරිගණක පද්ධතියක් බවට පරිවර්තනය කරන්නේ? ඒකේ පියවර මොනවද කියන එක තමයි අපි මෙතනදී පොතේ කතා කරන්න යන්නේ. ඊළඟට තුන්වෙනි පියවර ගත්තාම අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල. අපි දන්නවා දැනටමත් පොතේ මේ අන්තර්ජාල තාක්ෂණය ගොඩක් අපිට වැදගත්. දැන් අද මේ පාඩම අපිට තැන් දෙකක ඉඳන් මේ කතා බහ කරන්න ලැබෙන්නේ මේ අන්තර්ජාලය හරහා තියෙන පහසුකම් එක්ක. මේ අන්තර්ජාලය කියන්නේ මොකක්ද? ඒකෙන් තියෙන පහසුකම් මොනවද? ඒකේ අන්තර්ගතය මොනවද කියන එක අපි කතා කරනවා මේ පාඩමේදී. සහ ඊට අමතරව විද්‍යුත් තැපෑල පාවිච්චි කරනවා. මම පුතාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් දැන් පුතාලා අන්තර්ජාලය තියෙනවනේ ගෙදර හැමෝම නේද? මේ සම්බන්ධ වෙන්නේ අපි අන්තර්ජාලය තියෙන නිසානේ. පුතාලට ඊමේල් උත් තියෙනවද දෙන්නටම? නැත්මි? ඔව් සර්. දෙන්නටම තියෙනවා නේ.
පුතාලා ඉගෙන දලා අවබෝධිකුත් තියෙනවා. එතකොට මේ තාක්ෂණයන් ගැන අපි වැඩිදුරටත් කතා කරන පොතේ මේ 3 වෙනි පාඩමේදී. එතනින් එහාට ගියපුවම අපි කතා කරන බහුමාධ්‍ය කියලා ඉංග්‍රීසියෙන් අපි කියනවා මල්ටිමීඩියා. ඒ කියන්නේ ඩිජිටල් ඉමේජස් ගැන කතා කරනවා. ඡායාරූප ගැන අපි කතා කරනවා. ඊට පස්සේ ඇනිමේෂන් සජීවීකරණ ගැන කතා කරනවා. ඊට පස්සේ ඕඩියෝ එඩිටින් ශබ්ද සංස්කරණය ගැන කතා කරනවා. වීඩියෝ එඩිටින් වීඩියෝ සංස්කරණය ගැන කතා කරනවා. එතකොට මේ කොටස් ටික අපි බහුමාධ්‍ය භාවිතයේදී කතා කරනවා. ඊළඟට ඒක කතා කරලා ඉවරුනට පස්සේ මෙතනින් එක පියවරක් ඉදිරියට ගිහිල්ලා බහුමාධ්‍ය තාක්ෂණය පාවිච්චි කරලා කොහොමද වෙබ් අඩවි නිර්මාණය කරන්න කියලා. දැන් පුතාලා දන්නවා අන්තර්ජාලයේදී පුතාලා තොරතුරු හොයන්න නේද? විනෝදාස්වාදය සඳහා විවිධ වෙබ් අඩවි වලට පිවිසෙනවා. ඒතර අධ්‍යාපනික වෙබ් අඩවි තියෙනවා, විනෝදාසාත්මක වෙබ් අඩවි තියෙනවා. එතනින් ගෙපුවාම නිවුස් ප්‍රවෘත්ති අදාළ වෙබ් අඩවි තියෙනවා. දැන් පුතාලා හිතුවොත් එහෙම කොහොමද මේ වගේ වෙබ් අඩවියක් නිර්මාණය කරන්න කියලා. මේ නිර්මාණීකරණයේ මූලික දේවල් අපි පොතේ කතා කරන්න යනවා මේ 5 වෙනි පාඩමේදී. ඒතර 5 වෙනි පාඩමේදී අපි කතා කරන්නේ කලින් බහුමාධ්‍ය ගැන ඒ කරපු දේවල් සම්බන්ධ කරමින් කොහොමද අපි නිර්මාණයක් කරන්නේ වෙබ් අඩවි නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මෙතනදී අපි තව පරිගණක භාෂාවක් ඉගෙන ගන්නවා පොතේ HTML කියලා අපි කියන hypertext markup language. වෙබ් අඩවි නිර්මාණය සඳහා යොදා ගන්න පරිගණක භාෂාවත් අපි පුතාලා ඉගෙන ගන්නවා 11 පන්තියේදී. ඊළඟ අවසානයේට අපි අවසාන පාඩමේදී කතා කරනවා පොතේ සමාජය සහ තොරතුරු sannivedana තාක්ෂණ. දැන් පුතාලා දන්න තොරතුරු sannivedana තාක්ෂණය නිසා හොඳ දේවලුත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ හොඳ පැත්තකුත් තියෙනවා. ඒ වගේම තමයි ඕනෑම දෙයක නරක පැත්තක් තියෙනවා වගේ මේ තොරතුරු sannivedana තාක්ෂණේ නරක පැත්තක තියෙනවා. මට පුතාලා කියන්න තොරතුරු හා sannivedana තාක්ෂණයේ හොඳ පැත්ත මොකක්ද කියලා. ඔව් නෙත්මි ඉගෙනුමට අදාළ වෙනවා. ඔව් අධ්‍යාපනය සඳහා අපිට මේ තොරතුරු sannivedana තාක්ෂණي ගොඩක් යෙදීම් අපිට තියෙනවා. ඉලෙක්ට්‍රොනික පොතපත තියෙනවා. බොහොම හොඳයි. ඒ වගේ හොඳ තව එකක් සෙතිනි. සෞඛ්‍ය ආශ්‍රිත ඔව් සෞඛ්‍ය ආශ්‍රිතව ගත්තාම අපිට ගොඩක් දේවල් තියෙනවා. පරිගණක ආශ්‍රිත උපකරණ තමයි අපි රෝග විනිශ්චය සඳහා ගන්න. පුතාලට මතක නම් අපි 10 පළවෙනි පාඩමේදී කතා කරා ගොඩක් ස්කෑන් වර්ග රෝග විනිශ්චය සඳහා ගොඩක් උපකරණ අපි පාවිච්චි කරනවා. දේව පරිගණක ගතයි. ඒව තමයි හොඳ දේවල්. අවාසි එහෙම නැත්නම් අනිසි විපාක මොනවද තියෙන්නේ මේ තොරතුරු sannivedana තාක්ෂණයේ. නෙත්මි අබ්බැහිවීම. ඔව් ගොඩක් වෙලාට අපි දේවල්ට ඇබ්බැහි වෙනවා. වීඩියෝ බලන්න ඇබ්බැහි වෙනවා. Facebook යන්න ඇබ්බැහි වෙනවානේ. ගේම් ගහන්න ඇබ්බැහි වෙනවා. මේ ඇබ්බැහි වීම කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා මේ තාක්ෂණය භාවිතා කරන ඒවට ඇබ්බැහි වීමක් වෙන්න පුළුවන්. ඒතර මානසික රෝග දක්වා මේක යන්න හැකියාව තියෙනවා. සතිනි පුතා තව එකක් කිය. සතිනි අනිසි විපාක අපි තොරතුරු sannivedana තාක්ෂණයේ නරක පැත්ත. ඔව් නෙත්මින් තව එකක් ගත්ත හොරගම් කිරීම. ඒ කියන්නේ ඔහු අපේ තියෙන දේවල් බොහොම ලේසියෙන් සොරා ගන්න පුළුවන් කෙනෙකුට. ඇයි අන්තර්ජාලයේ තියෙන නිසා මේ අන්තර්ජාලය හරහා ඕනෑම කෙනෙකුට නේද තමගේ පරිගණකයට පිවිසෙන්න හැකියාව තියෙනවා. තමගේ පුද්ගලික දත්තයන් සොරා ගන්න පුළුවන්. සමහර වෙලාවට අපි සමාජ මාධ්‍ය පාවිච්චි කරද්දී අපේ තොරතුරු අපි දාලා තියෙනවා. ඡායාරූප දාලා තියෙනවා. ඒවා අනිසි දේවල්ට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. දැන් උදාහරණයක් විදිහට පොතේ මට මතකයි එක් කාලයක තිබුණා අපි සාමාන්‍යයෙන් ගමන් එහෙම ගියපුවම ට්‍රිප් එකක් එහෙම ගියහම පෝස්ට් එකක් දානවා. මේකෙන් නොකියවන අර්ථයකුත් තියෙනවා. ඒකෙන් කියවෙනවා පුතාලා ගෙදර නැහැ කියලා. ඒතර ඇමරිකාවේ එක්තරා වෙබ් අඩවියක් තිබුණා මෙන්න මේ තොරතුරු අරගෙන මේ මොහොතේ ගෙදර කවුරුත් නැති ගෙවල් ටික ඒගොල්ලෝ මැප් එක දක්වලා තිබුණා. හරි. ඒතර අපි හිතන්නේ නැතුව ලොකේෂන් වෙනස් කරන්නේ. ඔව් ලොකේෂන් එකෙන් අඳුර ගන්න පුළුවන්. මොකද අපි දන්නවනේ.
ලොකේෂන් එක වෙනස් කරාත් පුතේ අපි සමහරට දැන් උදාහරණයක් විදිහට අපි පුතේ Google Maps පාවිච්චි කරනවා නම් Google දන්නවා අපි දැන් මේ වෙලාවේ කොහෙද ඉන්නේ කියන එක. ඒතර Google ට හංගන්න බෑ. උදාහරණයක් විදිහට කිව්වොත් මම පහුගිය මාසේ කොහෙද ගියේ කියලා Google Maps වල history එකට ගියොත් හොයාගන්න පුළුවන්. ගිය මාස ඇතුළත මම කොහෙද ගියේ කියන එක. ඒ කියන්නේ අපේ පෞද්ගලිකත්වය කියන්නේ පෞද්ගලිකත්වය නොමැති වෙන තරමට මේ තොරතුරු අනික් අය අතර පත් වෙලා ඉවරයි. පොද්ගලිකත්වයක් නැති වෙන තරමට. ඒක නිසා මේ තාක්ෂණයේ හොඳ පැති වගේම නරක පැතිත් තියෙනවා. ඊළඟට විශේෂයෙන් අපි යහළුව හඳුනා ගන්න ඉස්සර නම් අපි මූණට මූණ දැකලා කතා බහ කරන්නේ. දැන් එහෙම නැතුවත් අපිට පුද්ගලයන් අඳුර ගැනීමේ හැකියාව තියෙනවා. ඒකේ වාසිත් තියෙනවා, වාසිත් තියෙනවා. ඉතින් බොහොම පරිස්සමින් අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ දේවල් අපි අවසාන පාඩමේදී කතා කරනවා. පුතාලා තව මොන හරි දැනගන්න තියෙනවද 11 ශ්‍රේණී මේ විෂයන් සම්බන්ධව? නැත්නම් නෑ සර් මොකුත් නැති සතිනි හොඳයි පුතේ. එහෙනම් අපි පළවෙනි පාඩමට යමු. පුතාලා මාතෘකාව ලියාගන්න එහෙනම් නෝට් එක ලියාගමු. ක්‍රම ලේඛනය කියලා ලියාගන්න. ඒක යටතේ අනු මාතෘකාව විදිහට ලියාගන්න. ගැටලු විසඳීමට ක්‍රම ලේඛන ලිවීම කියලා. පුතේ මට පුතාලා ලියනවා පේන්නේ නැති නිසා හැම වෙලෙම ලියලා ඉවරුනහම chat එකේ පුතාලා කියන්න පොඩි මැසේජ් එකක් දාන්න ඉවරයි හරි ඕකේ හරි කියලා මැසේජ් එකක් දාන්න. එතකොට මට ලේසියෙන් ඊළඟ තැනට යන්න පුළුවන්. හොඳයි පුතේ. අපි එහෙනම් මොනක්ද මේ ක්‍රම ලේඛනය? ඒකේ යටතේ අපි මේ දේවල් ගැන තව ටිකක් වැඩිපුර කතා කරමු. හරි. එහෙනම් ඒකේ යටතේ මුලින්ම ලියා ගන්න පුතේ ගැටලු පරිගණක ආශ්‍රිතව ගැටලු විසඳීමේ පියවර. පරිගණක ආශ්‍රිතව ගැටලු විසඳීමේ පියවර. අනිත් ටික ලියා ගන්න එපා පුතේ. ඔක ලියලා ඉවරලා මට කියන්න. පරිගණක ආශ්‍රිතව ගැටලු විසඳීමේ පියවර. හොඳයි පුතේ. එහෙනම් ඒක යටතේ පළවෙනි එක ලියා ගන්න ගැටලුව විශ්ලේෂණය කිරීම. එක කියලා දාලා. අපි එක කියලා දාලා ලියාගමු. ගැටලුව විශ්ලේෂණය කිරීම.
ඒක යටතේ ලියමු ගැටලුව විශ්ලේෂණය කිරීම කියලා එක කියලා දාලා ඒක යටතේ ලියමු. මෙහිදී ආදාන වරහන් ඇතුළේ ලියන්න පුතේ ඉන්පුට් කියලා. මෙහිදී ආදාන ප්‍රතිදාන සහ ක්‍රියාවලිය ආදාන වරහන් ඇතුළේ ඉන්පුට් ප්‍රතිදාන සහ ක්‍රියාවලිය වරහන් ඇතුළේ process input output process ගැටලුව විශ්ලේෂණය මෙහිදී ආදාන ප්‍රතිදාන සහ ක්‍රියාවලිය හඳුනා ගනී. පොතේ ලියලා ඉවර නම් පොඩි මෙසේජ් එකක් දාන්න. හොඳයි පුතේ. දෙක ඇල්ගොරිතමය ගොඩනැගීම. මේ ඇල්ගොරිතමයට අපි ඉංග්‍රීසියෙන් කියන ඇල්ගොරිතම් කියලා. ඒ වචනේත් වරහන් ඇතුළේ ලියා ගන්න. ඇල්ගොරිතමය ගොඩනැගීම. සර් මොකක්ද ඇල්ගොරිතම් කියන්නේ? ඒක මං කියලා දෙන්න යන්නේ පුතේ. අපි ඇල්ගොරිතමය කියලා කියන්නේ ඒක ලියන ඊළඟට ගැටලුව විසඳීමේ පියවර. දැන් උදාහරණයක් විදිහට අපි තේ එකක් හදනවා කිව්වොත්. ඔව් සෙතිනි පුතේ කියන මොනවද පියවර වෙන්නේ තේ එකක් හදන්න? මොකද කරන්න ඕනේ? වතුරුණු කරනවා. වතුරුණ කරන්න ඕනේ ඉස්සෙල්ලාම. ඔව් ඊට පස්සේ තේ ගොට්ට දානවා. මේ ඔව්. තේ ගොට්ටෙට තේ කොළ දානවා. ඔව් තේ කොළ දානවා. ඊට ඕකේ. පස්සේ වතුර එක වතුර ඊට දානවා. පස්සේ වතුර එක ගන්නවා. ඊට පස්සේ වතුර දාලා සීනි දාලා කලවම් කරනවා. සීනි දාලා කලවම් කරනවා. දැන් අපි මම මෙහෙම කියන්න හැදුවේ. දැන් බැරි වෙලාවත් අපි හිතමු රොබෝ කෙනෙක් අපි නිර්මාණය කරන යනවා තේ එකක් හදන්න. හරි? දැන් අපි කිව්වොත් වතුර උණු කරනවා කියලා රොබෝට ඒක තේරෙන්නේ නැහැ. අපිට ඒක පියවරෙන් පියවර කියන්න ඕනේ. නේ? කේතලිය ගන්න, ටැප් එකෙන් නම් වතුර ගන්න ටැප් එකෙන් ගන්න, ලිඳට නම් යන්න ලිඳට නේද? බාල්දියෙන් වතුර දෙන අදින්න වතුර බාල්දියෙන් නේද? කරලා කේතලිය පුරවන්න ගිහිල්ලා අපි අපේ ලිපානුව වෙනස් වෙනවා. ගෑස් එකෙන් අපි තියලා ගෑස් එක ඔන් කරනවා. දර ලිපනක් දර දානවා. හිතන්න. පියවරෙන් පියවර කියලා අපි හිතනකොට මේක ගොඩක් සංකීර්ණයි. මේ ඇල්ගොරිතමය කියලා කියන්නේ කෙටියෙන් කිව්වොත් පුතේ ගැටලුවක් විසඳන්න අවශ්‍ය වෙන පියවර. අපි එකින් එක පිළිවෙලෙන් මේ දක්වනවට තමයි මේ ඇල්ගොරිතමයක් කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට ගැටලුවක් දුන්නට පස්සේ ඒ ගැටලුව විසඳන පියවර අපි ක්‍රමානුකූලව දක්වන එකට කියන ඇල්ගොරිතමයක් ගොඩනගනවා කියලා. හරිද නැත් මේ? නැත් මේ? හරි හරි සර්. ඕකේ. එහෙනම් අපි ඒක ලියාගමු ඉස්සෙල්ලම. එහෙනම් ඇල්ගොරිතමයේ ගොඩනැගීම වරහන් ඇතුළේ ඇල්ගොරිතම් කියන එක යටතේ ලියා ගන්න. ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර. ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර. අනුපිළිවෙලින් දක්වන ක්‍රමය.
ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර අනුපිළිවෙලෙන් දක්වන ක්‍රමය ඇල්ගොරිතමය ලෙස හඳුන්වයි. හරි නේද පුතේ? එහෙනම් දෙවෙනි එක අපි ලිව්වා ඇල්ගොරිතමයේ ගොඩනැගීමේ ඇල්ගොරිතම් යටින් ලිව්වා ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර අනුපිළිවෙලින් දක්වන ක්‍රමය ඇල්ගොරිතමය ලෙස හඳුන්වයි. හරි. එතකොට පියවර දැනගත්තට පස්සේ ඊළඟට කරන්න අපි මේක පරිගණක වැඩසටහනකට පරිවර්තනය කරනවා. එහෙනම් තුන්වෙනි එක කියලා ලියා ගන්න 3 ඇල්ගොරිතමයේ ක්‍රමලේඛනයකට පරිවර්තනය කිරීම. මේ ක්‍රමලේඛනයට කියන එක ඒ වරහන් ඇතුලේ ලියා ගන්න පොතේ ප්‍රෝග්‍රෑම් කියලා. ප්‍රෝග්‍රෑම් ඇල්ගොරිතමය ක්‍රමලේඛනයකට පරිවර්තනය කිරීම. තුන්වෙනි පියවර ඇල්ගොරිතමය ක්‍රමලේඛනයකට වරහන් ඇතුලේ ලියා ගන්න ප්‍රෝග්‍රෑම් පරිවර්තනය කිරීම. ඒක යටතේ ලියා ගන්න ඇල්ගොරිතමයේ ක්‍රමලේඛයට පරිවර්තනය කිරීම කියන එක යටතේ ලියා ගන්න සුදුසු පරිගණක භාෂාවක් භාවිතයෙන් ඇල්ගොරිතමය ක්‍රමලේඛනයකට පරිවර්තනය කරනු ලැබේ. සුදුසු පරිගණක භාෂාවක් භාවිතයෙන් ඇල්ගොරිතමය ක්‍රමලේඛනයකට පරිවර්තනය කරනු ලැබේ. සුදුසු පරිගණක භාෂාව භාවිතයෙන් ඇල්ගොරිතමය ක්‍රමලේඛනයකට පරිවර්තනය කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය කේතනය
අපි කියන කෝඩින් වරහන් ඇතුළේ ලියා ගන්න. කේතනයේ වරහන් ඇතුළේ කෝඩින්. මෙම ක්‍රියාවලිය කේතනය වරහන් ඇතුළේ ලියා ගන්න කෝඩින් යනුවෙන් හඳුන්වන අතර එය සිදු කරන පුද්ගලයා ක්‍රම ලේඛකයෙකු වරහන් ඇතුළේ ලියා ගන්න කෝඩ් එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමර් කෝඩ් එහෙම නැත්නම් ලියා ගන්න ප්‍රෝග්‍රෑමර් ලෙස හඳුන්වයි. හොඳයි ඒ තුන්වෙනි එක පොතේ අපි කිව්වා සුදුසු පරිගණක භාෂාව භාවිතයෙන් ඇල්ගොරිතමේ ක්‍රමලේඛයට පරිවර්තනය කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය කේතනය යනුවෙන් හඳුන්වන අතර එය සිදු කරන පුද්ගලයා ක්‍රම ලේඛකයෙකු ලෙස හඳුන්වයි. හොඳයි එහෙනම් පොතේ අපි ගැටලුව විශ්ලේෂණය කරා ඇල්ගොරිතමය ගොඩ නැගුවා ඊට පස්සේ අපි කරන්නේ ඇල්ගොරිතමේ ක්‍රමලේඛයට පරිවර්තනය. අපි කතා කරා පරිගණක භාෂා ගැන. මම දැන් කිව්වා පුතාලා ඉගෙන ගන්න භාෂා දෙකක්. Pascal කියලා පරිගණක භාෂාවක් සහ HTML කියලා භාෂාවක්. ඒතර අපේ අවශ්‍යතාවය අනුව තමයි ඒකයි අපි කිව්වේ සුදුසු පරිගණක භාෂාවක් කියලා. අපේ අවශ්‍යතාවය අනුව තමයි මේ ඇල්ගොරිතම් අපි පරිගණක භාෂාවට පරිවර්තනය කරන්නේ. Python කියලා තියෙනවා. පොතේ Python කියලා ලැන්ග්වේජ් එකක් තියෙනවා නේ. Python කියලා තියෙන පොතේ ගොඩක් තියෙනවා. අපි Python, Java, C, C++, C# පරිගණක භාෂා තියෙනවා මම හිතන්නේ දහස් ගණන් 100 ගණන්. ඔව්. පුතාලා උසස් පෙළ පරිගණක භාෂාවක් විදිහට ගත්තොත් Python කියන පරිගණක භාෂාව තමයි පාවිච්චි කරන්නේ. ගොඩක් ජනප්‍රිය පරිගණක භාෂාව Python කියලා කියන්නේ මේ වෙනකොට. හොඳයි අපි එහෙනම් හතරවෙනි එක විදිහට ලියාගමු. 4 ක්‍රම ලේඛනයේ ඇති වැරදි හඳුනා ගැනීම සහ නිදොස් කිරීම. ක්‍රමලේඛයේ ඇති වැරදි අපි ක්‍රමලේඛයේ තියෙන වැරදි වලට කියන පොතේ වරහන් ඇතුළේ ලියාගන්න බග්ස් කියලා. මේකට ඉතිහාසෙකුත් තියෙනවා ඇයි ඒක එහෙම කියන්නේ කියලා. බග් කියලා කියන කුඩා කොරුමිනිය පොතේ මුල්ම කාලේ පරිගණකයක් ක්‍රියා විරහිත වෙලා ඒකට හේතු හොයාගෙන නැද්දි මේ කුඩා කුරුමිනියකින් තමයි ක්‍රියාත්මක නොවුනේ කියලා ඒගොල්ලෝ රිපෝට් එකක් ලියලා තිබුණා.
එයින් පස්සේ සාමාන්‍යයෙන් මේ පරිගණක ක්ෂේත්‍රයේදී කිසියම් වැරද්දක් සඳහා ඒගොල්ලෝ බග්ස් කියන එක තමයි පාවිච්චි කරේ. ඒක නිසා මේ ක්‍රමලේඛවල තියෙන වැරදි වලටත් අපි කියනවා බග්ස් කියලා. ඒවා හඳුනා ගන්නවා සහ ඒවා නිදොස් කරනවා. හඳුනා ගැනීම සහ නිදොස් කිරීම කරන ක්‍රියාවලියට අපි කියනවා ඉංග්‍රීසියෙන් ඩිබගින් කියලා. එහෙනම් ක්‍රමලේඛයේ ඇති වැරදි හඳුනා ගැනීම සහ ඒවා නිදොස් කිරීම තමයි ඊළඟ පියවර වෙන්නේ. ඒක යටතේ ලියාගමු. කලින් පිළියෙල කළ ආදාන එකතුවක් කලින් පිළියෙල කළ ආදාන එකතුවක් කලින් පිළියෙල කළ ආදාන එකතුවක් වරහන් ඇතුළේ ලියා ගන්න මේ ආදාන එකතුවට කියන පොතේ අපි ටෙස්ට් ඩේටා කියලා වරහන් ඇතුළේ ලියා ගන්න ටෙස්ට් ඩේටා. ඒ කියන්නේ අපි හිතමු සංඛ්‍යා දෙකක් එකතු කරනවා නම් අපි දන්න සංඛ්‍යා දෙක එකට එකතු කරලා ඒවල ප්‍රතිදානයත් එක්ක දත්ත එකතු කරනවා. මේ එක්ස්ප්‍රෙස් කරන එකට අපි කියනවා ආදාන එකතුවක් එහෙම නැත්නම් ටෙස්ට් ඩේටා කියලා. කලින් පිළියෙල කළ ආදාන එකතුවක් වරහන් ඇතුළේ ටෙස්ට් ඩේටා මගින් ක්‍රමලේඛයේ ක්‍රියාත්මක කරවා. ක්‍රමලේඛනය කරවා කලින් පිළියෙල කළ ආදාන එකතුවක් මගින් ක්‍රමලේඛයේ ක්‍රියාත්මක කරවා ඊට අදාළ ප්‍රතිදාන ලැබීදැයි පරීක්ෂා කරනු ලබයි. කලින් පිළියෙල කළ ආදාන එකතුවක් ටෙස්ට් ඩේටා මගින් ක්‍රමලේඛයේ ක්‍රියාත්මක කරවා ඊට අදාළ ප්‍රතිදාන ලැබේදැයි පරීක්ෂා කරනු ලබයි. මේ පරීක්ෂා කරනවා කියන එකට අපි කියන පොතේ ටෙස්ටිං කියලා වචනේ. කියන්නේ. කලින් පිළියෙල කළ ආදාන එකතුවක් මගින් ක්‍රමලේඛය ක්‍රියාත්මක කරවා ඊට අදාළ ප්‍රතිදාන ලැබේදැයි පරීක්ෂා කරනු ලබයි. ඊට අදාළ ප්‍රතිදාන ලැබේදැයි පරීක්ෂා කරනු ලබයි. ඊට අදාළ ප්‍රතිදාන ලැබේදැයි පරීක්ෂා කරනු ලබයි. වරහන් ඇතුළේ ලියාගන්න ටෙස්ටිං කියලා. හරිද පුතේ ඉවරද? හරි පුතේ. පස්වෙනි එකට යමු. 5 ක්‍රමලේඛය ක්‍රියාත්මක කිරීම run.
ක්‍රමලේඛය ක්‍රියාත්මක කිරීම run. පස්වෙනි පියවර ක්‍රමලේඛය ක්‍රියාත්මක කිරීම වරහන් ඇතුළේ ලියාගන්න run කියලා. එක යටතේ ලියාගමු ක්‍රමලේඛය ක්‍රියාත්මක කිරීම වරහන් ඇතුළේ run කියන එක යටතේ ලියාගමු. නිවැරදි කළ ක්‍රමලේඛය ක්‍රියාත්මක කර නිවැරදි කළ ක්‍රමලේඛය ක්‍රියාත්මක කර නියම ආදාන ලබා දී ප්‍රතිදාන ලබා ගනු ලබයි. නම් මුලින්ම කිව්වොත් නිවැරදි කළ ක්‍රමලේඛය ක්‍රියාත්මක කර නියම ආදාන ලබා දී ප්‍රතිදාන ලබා ගනු ලබයි. හොඳයි පුතේ ඒකත් ලියලා ඉවරුනොත් මට මැසේජ් එකක් දාන්න අපි ඊළඟට යමු ඊට පස්සේ. හොඳයි පුතේ. අපි එහෙනම් ඊළඟ එකට යමු. පළවෙනි උදාහරණය ලියා ගන්න. උදාහරණ අංක 1 සංඛ්‍යා දෙකක් එකතු කිරීම සඳහා අවශ්‍ය ආදාන ප්‍රතිදාන සහ ක්‍රියාවලිය හඳුනාගෙන සුදුසු ඇල්ගොරිතමයක්. ඇල නෙමෙයි ඇල්ගොරිතමයක්. මම ඒක හදලාම ඉන්නම් පුතේ. ටයිපින් එකක් තියෙනවක නැත්තම් වෙන්නේ. ඇල්ගොරිතමයක්. පුතාලා ලියලා ඉවරනම් මට chat එකේ message එකක් තියන්න.
සංඛ්‍යා දෙකක් එකතු කිරීම සඳහා අවශ්‍ය ආදාන ප්‍රතිදාන සහ ක්‍රියාවලිය හඳුනාගෙන සුසු ඇල්ගොරිතමයක් ගොඩනගයි. හොඳයි. පළවෙනි කිහින්ද මම ඒක උදව් කරන්න. පළවෙනි එකේදී අපි දෙන්න ඕනේ මොනවද ආදාන කියලා. හරි? අපි මොනවද ආදාන කියන එක දෙන්න ඕනේ. ඔව්. ආදාන මොනවද? ඔව් මොනවද ආදාන වෙන්නේ පුතේ? මෙත්මි එකයි ඔව් සංඛ්‍යා දෙකනේ. ඔව්. මම ඒක බෙදලා ලිව්වොත් මට කියන්න පුළුවන් පළමු සංඛ්‍යාව සහ දෙවන සංඛ්‍යාව. ඔව් දෙවන සංඛ්‍යාව. සංඛ්‍යා දෙක කිව්වත් හරි වැරදිනේ. ඔව්. ප්‍රතිදානය සෙතිනි සංඛ්‍යා දෙකේ එකතුව. ඔව් සංඛ්‍යා දෙකේ එකතුව. එකතු. දැන් සංඛ්‍යා දෙක දන්නවා. සංඛ්‍යා දෙකේ එකතුව ගන්න අපි මොකද කරන්න ඕනේ? ක්‍රියාවලියේදී එකතු හොයන සංඛ්‍යා දෙකට මොකද කරන්න ඕනේ? එකතු කිරීම. එකතු කිරීම තියෙන්න ඕනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් පළමු සංඛ්‍යාව එකතු කිරීම දෙවන සංඛ්‍යාව. හරි. මේක තමයි අපි පළවෙනි පියවර වෙන්නේ. එහෙනම් අපි ගත්තා පළවෙනි සංඛ්‍යාව ගත්තා දෙවෙනි සංඛ්‍යාව ගත්තා. ඒ දෙක එකට එකතු කරා. එක තමයි එකතුව වෙන්නේ ඒක තමයි ප්‍රතිදානෙ වෙන්න ඕනේ. එහෙනම් ඕනෙම ගැටලුවක් දුන්නට පස්සේ මතක තියාගන්න පොතේ අපි ආදාන අඳුර ගන්නවා. ප්‍රතිදාන අඳුර ගන්නවා. ඊට පස්සේ මේ ආදාන සහ ප්‍රතිදාන ආදාන දුන්නහම ප්‍රතිදාන ලබා ගැනීම මේ ක්‍රියාවලිය හඳුනා ගන්නවා. ඔයාලා මේක ලියාගෙන ඉවරලා මට මැසේජ් එකක් දාන්න අපි ඊළඟ කොටසට යමු. ඇල්ගොරිතම් එක ගොඩනගමු. හොඳයි. අපි දැන් බලමු කොහොමද මේකට අදාළව ඇල්ගොරිතම් එක ගොඩනගන්නේ. එහෙනම් මෙන්න ඇල්ගොරිතම් එක. හරි. අපි පියවර දක්වන්න යන්නේ ඇල්ගොරිතම් එකේ පියවර දක්වන්න. පළවෙනි පියවර. මට කවුරු හරි කියන්න මොකද්ද පළවෙනි පියවර වෙන්න ඕනේ? ආදානෙ ඔව් ආදාන කරන මොකද ආදාන කරගන්නේ? පළවෙනි සංඛ්‍යාව සහ පළවෙනි දෙවන සංඛ්‍යාව. සංඛ්‍යාව දෙවන සංඛ්‍යාව ආදාන කරගෙන තමයි තියෙන්නේ. මම කෙටියෙන් සරලව මෙහෙම ලියන්න. පළමු සංඛ්‍යාව ලබා ගැනීම. හරි. අපිට ඕන නම් ඔක මේ ඉංග්‍රීසියෙන් මොකද මේක අපි ඊට පස්සේ ව්‍යාජකේත වලට එද්දි මේක කොහොමත් ඉංග්‍රීසියෙන් ලියනවා. අපිට කියන්න පුළුවන් input first number ඔය විදිහට. ඔව්. දෙවෙනි පියවර කවුරු හරි කියන්නේ? නැත්නම් දෙවන සංඛ්‍යාව ලබා ගැනීම. ඔව් මට කියන්න පුළුවන් දෙවන සංඛ්‍යාව ලබා ගැනීම. input second number. ඔව් අපි ඉංග්‍රීසියෙන් ලිව්වොත් අපිට කියන්න පුළුවන් input කියන වචනේ අපි ව්‍යාජකේත වලදී ආයත ඉගෙන ගන්න. second number දෙවෙනි සංඛ්‍යාව ඇතුළත් කිරීම කියලා කියනවා. ඔව් සතිනි මට කියන්න තුන්වෙනි පියවර පුතේ.
එකතුව ක්‍රියාවලිය ඔව් මේක එකතුව හොයන්න ඕනේ මම මේ විදිහට ලියන එකතුව කියලා කියන්නේ මොකක්ද එකතුව කියලා කියන්නේ පළමු සංඛ්‍යාව එකතු කරනවා මොකක්ද දෙවන සංඛ්‍යාව දෙවන සංඛ්‍යාව හරි මම වරහන් ඇතුලේ ලිව්වොත් total සමානයි first number plus second number Second කියලා ලියන්න number. පුළුවන්. ඔව් දෙකේ එකතුව කියලා ලියන්න. that mean මට කියන්න අවසාන පියවර පළමු සංඛ්‍යාව සහ දෙවන සංඛ්‍යාව එකතුව ලැබීම. ඔව් අපි ප්‍රකාශ කරනවා කියලා ලියමු. මම කියන්නම් එකතුව ප්‍රකාශ කිරීම. ප්‍රතිඵලය දෙනවා කියන එක. ප්‍රකාශ කිරීම. අපි ඉංග්‍රීසියෙන් කියන සරලව කිව්වොත් print total. හරි නේද පුතේ? එහෙනම් ඇල්ගොරිතම් මේ කියලා කියන්නේ අපි කිව්වා පියවරෙන් පියවර දක්වන නම් පළවෙනි එක විදිහට සංඛ්‍යාව ලබා ගත්තා. පළවෙනි සංඛ්‍යාව. දෙවෙනි පියවර විදිහට දෙවෙනි සංඛ්‍යාව ලබා ගත්තා. අපි එකතුව කියන එකට ගත්තා පළවෙනි සංඛ්‍යාව එකතු කිරීම දෙවෙනි සංඛ්‍යාව කියන එක. එතකොට total එක සමානයි first number plus second number කියලා අපි එකතුව ප්‍රකාශ කරමු. පුතල ලියගෙන ඉවරුනොත් මට මැසේජ් එකක් දාන්න. හරි පුතේ. එහෙනම් මං හිතන්නේ පැහැදිලිද මේක? අපි එන මේ උදාහරණයෙන් අපි කාරණා දෙකක් අඳුරගත්තා. එකක් තමයි විශ්ලේෂණය. මතකද මං කිව්වා විශ්ලේෂණය කියන එකේදී අපි අඳුර ගන්නවා ආදාන මොනවද? ප්‍රතිදාන මොනවද සහ ක්‍රියාවලිය මොකක්ද කියන එක. ඒතර මේකෙදී සංඛ්‍යා දෙකක් එකතු කිරීමේදී අපි ගත්ත සංඛ්‍යා දෙක වෙන වෙනම පළමු සංඛ්‍යාව දෙවන සංඛ්‍යාව කියලා. ප්‍රතිදානයේ වෙන්නේ සංඛ්‍යා දෙක එකතුව. එහෙනම් ක්‍රියාවලිය වෙන්නේ කොහොමද මේ ආදාන ප්‍රතිදාන බවට හරි පරිවර්තනය කරන්නේ? අපි පළවෙනි සංඛ්‍යාව සහ දෙවෙනි සංඛ්‍යාව එකතු කිරීම කියලා. එතකොට අපි ඊළඟට කිව්වා මේ විශ්ලේෂණය කරාට පස්සේ ඇල්ගොරිතම් එකක් ගොඩනගනවා මේක පියවරෙන් පියවර විසඳීම සඳහා. ඒකෙදී පළවෙනි පියවර වෙන්නේ පළවෙනි සංඛ්‍යාව ලබා ගන්න එක. දෙවෙනි පියවරේදී දෙවෙනි සංඛ්‍යාව ලබා ගන්නවා. අපි එකතුව හොයනවා මේ සංඛ්‍යා දෙක එකට එකතු කරලා අවසාන වශයෙන් අපි එකතුව ප්‍රකාශ කරනවා. එහෙනම් මෙන්න මේ පියවර තමයි මේ සඳහා ඉන්නේ. හොඳයි අපි දෙවෙනි ගැටලුවට යමු. right දෙවෙනි උදාහරණය ලියා ගන්න. කරලා ඒකට උත්තර හොයලා මට chat එකේ පුතේ උත්තර ටික බලන්න. ඊට පස්සේ මම ඩිස්කස් කරනවා.
ඔව් මට නෙත් මින් උත්තරේ වල තියෙනවා. ඔව් දිග ලබා ගැනීම හරි. ඔව් දිග ලබා ගැනීම පළවෙනි පියවර. දෙක සමග පළල ලබා ගැනීම. අnder වර්ගඵලය හොයන්න මොකද දිගටයි පළලටයි අපි කරන්න ඕනේ? ඔව් දිග සහ පළලෙහි ගුණිතය අපි ලබා ගන්න ඕනේ. ඒක තමයි අපේ ක්‍රියාවලිය වෙන්නේ. ඒ කියන්නේ වර්ගඵලය තමයි අපිට ලැබෙන්නේ. එන අවසාන පියවර වෙන්න ඕනේ ගුණිතය ප්‍රකාශ කිරීම. ඔව් වර්ගඵලය අපි ගුණිතය කියනට වඩා අපි වර්ගඵලය කියමු. ඒක වර්ගඵලය හොයන්න තියෙන වර්ගඵලය. right හරි මම උත්තර ටික දුන්නොත් අපි දන්නවා මුලින්ම ආදාන ගත්තොත් ආදාන වෙන්නේ ඍජු කෝණාශ්‍රයේ දිග කෙටියෙන් ලිව්වොත් දිග සහ පළල ප්‍රතිදානය වෙන්නේ වර්ගඵලය. එතකොට අපි ක්‍රියාවලිය විදිහට ගත්තොත් වෙන්නේ අපි දන්නවා වර්ගඵලය හොයන්න අපි මොකද කරන්න ඕනේ? දිග සහ පළලෙහි ගුණිතය කියන එක තමයි එන්න ඕනේ. හරි. ඔය විදිහට තමයි එන්නේ. අපි ඇල්ගොරිතමේ ගියොත් ඇල්ගොරිතමය වෙන්නේ එහෙනම් පළවෙනි පියවර ඔව් දිග ලබා ගැනීම අපි කියනවා input length දෙක පළල ලබා ගැනීම input width තුන්වෙනි පියවර අපි දන්නවා අපිට කියන්න පුළුවන් area length එකයි width එකේ ගුණිතය කියන එක වර්ගඵලය ප්‍රකාශ කිරීම. අපි කියනවා වරහන් ඇතුලේ කිව්වොත් print
area. හරි. ඔන්න ඔය විදිහට අපිට ඇල්ගොරිතම් එක දක්වන්න පුළුවන්. හොඳයි පුතේ සටහන් කරගන්න. සටහන් කරගෙන ඉවරුනහම මට කියන්න පුතේ අපි ඊළඟ කොටසට යමු. සෙතිනි හරි කියලා කිව්වා. නෙත්මින් පුතා ඔයත් ඉවරද සටහන් කරගෙන අපි ඊළඟ එකට යමුද? හොඳයි. අපි ඊළඟ පියවරට ගියොත් මාතෘකාව ලියා ගන්න පුතේ ඇල්ගොරිතම ගොඩනැගීම. ඇල්ගොරිතම නිරූපණය කියලා ලියා ගමු අපි ඒක. මාතෘකාව ලියා ගන්න පුතේ ඇල්ගොරිතම නිරූපණය කියලා. ඒක යටතේ ලියා ගමු. ගැටලු විසඳීම සඳහා ඇල්ගොරිතම ගොඩනැගීමේදී අදාළ විධාන හා ඒවා ක්‍රියා කළ යුතු අනුපිළිවෙල අදාළ විධාන හා ඒවා ක්‍රියා කළ යුතු අනුපිළිවෙල දැක්වීම සඳහා ඒවා ක්‍රියා කළ යුතු අනුපිළිවෙල දැක්වීම සඳහා ගැලීම් සටහන්
ගැලීම් සටහන් flow charts හෝ ව්‍යාජකේත ගැලීම් සටහන් වරහන් ඇතුළේ ලියාගන්න flow charts හෝ ව්‍යාජකේත pseudocodes භාවිතා කළ හැකිය. What sir English in लीजिए flow chart පුතේ ගැලීම් සටහන් වරහන් ඇතුළේ ලියාගන්න flow chart කියලා नहीं सर व्याज के pseudocode අපි කියන්නේ p අකුර ශබ්ද වෙන්නේ pseudocode ව්‍යාජකේත ඇත්ත කේතයන් නෙමෙයි කියන අදහස p අකුර ශබ්ද වෙන්නේ pseudocode කියලා අපි කියන්නේ pseudocode හරිද පුතේ සටහන් කරන ඉවරද right එහෙනම් අපි ඊළඟ එකට යමු මාතෘකාව ලියාගන්න ගැලීම් සටහන් වරහන් ඇතුළේ ලියාගන්න flow charts කියලා ගැලීම් සටහන් වරහන් ඇතුළේ ලියාගන්න flow charts හරි ගැලීම් සටහන් කියලා පුතාලා ලියාගත්තා නම් කොටස් තුනකට පොත බෙදාගෙන එක එක අපි වගුවක් නිර්මාණය කරමු පළවෙනි එකේ ඉන්න සංකේතය නාමය සහ භාවිතය කියලා දාන්න පළවෙනි සංකේතය තමයි ආරම්භයට තියෙන පොතේ පොඩි වෘත දෙකක් ඍජු කෝණාශ්‍රයක එකතු වුණා වගේ හැඩයක් තමයි එන්නේ ඒක නම තමයි කියන්නේ ස්ටාර්ට් සහ එන්ඩ් කියන එක දක්වන්න භාවිතය වෙන්නේ ආරම්භය අවසානය දක්වන්න ඊට පස්සේ සමාන්තර ආශ්‍රයක් ගත්තහම මේක අපි ආදාන ප්‍රතිදාන දක්වන්න තමයි පාවිච්චි කරන්නේ නම කියන්නේ අපි ඉන්පුට් අවුට්පුට් කියලා ආදාන ප්‍රතිදාන දැක්වීම තමයි පාවිච්චි කරන්නේ ඊළඟට process එක ඍජු කෝණාශ්‍ර හැඩයකින් දක්වන්නේ
මේකේ දක්වන්නේ ක්‍රියාවලිය දක්වනවා. ඊළඟ එකේ තීරණ මෙතනදී පෙන්වන්නේ පොතේ දත්ත ගැලීමේ දිශාව. සහ අවසානයකට අපි කියනවා සම්බන්ධක කියලා. ඒකේ තියෙන වෘත්තයක්. මේකේ තියෙන ඩයමන්ඩ් ෂේප් බ්ලොක් එකක් තියෙන. මේ බ්ලොක් එක මේක ඩිසිෂන් කියලා කියන්නේ. මේක ෆ්ලෝ ලයින් සම්බන්ධ කරන්න මේක අන්තිමේ වෘත්තයක් තියෙන සම්බන්ධක. ඒතර භාවිතයට මේ ඉංග්‍රීසියෙන් ලියා ගන්න ඕනේ පොතේ ඊට අදාළ සිංහල ටික මම මෙතන ටයිප් කරලා තියෙනවා. පුතාලා ලියලා ඉවරුනහම මට දන්වන්න. අපි ඊළඟ පියවරට යමු. සේදොර නේම කියටින් තියෙන්නේ. ඒ ටික ඒ විදිහටම ලියාගමු පොතේ. ඒකේ නම් ටිකම තමයි මම අනිත් තැන් වල සිංහල ලියලා තියෙන්නේ භාවිතය යටතේ. ඒ වචන ටික ඒ විදිහටම පාවිච්චි කරමු මොකද ඒක ඕන වෙනවා අපිට. නාමය කියන යටතේ ඒ ටික ඉංග්‍රීසියෙන්ම ලියාගමු. හරි? භාවිතය යටතේ තියෙන ටික වෙනුවට අර මම ටයිප් කරපු ටික ලියා ගන්න.
සෑතිනදු අතිවරද පොතේ right හරි පොතේ එහෙනම් අපි ඊළඟ කොටසට යමු එහෙනම් අපි ගැලීම් සටහන් වල සංකේත අපි කතා කරා මෙන්න මේ හැඩතලයේ පුතල මතක තියාගන්න ඕන ආරම්භය අවසානය දක්වන්න ආදාන ප්‍රතිදාන දක්වාදී මේ සමාන්තරාශ්‍රය කියන මේ හැඩේ පාවිච්චි කරන්න දැනගන්න ඕනේ කිසියම් ක්‍රියාවලියක් ගණිත මේ කටයුත්තක් දක්වන්න මෙන්න මේ ඍජු කෝණාශ්‍ර හැඩය අපි පාවිච්චි කරන්න ඕනේ තීරණ වලදී මේ ඩයමන්ඩ් එක ආකාරයේ මේ හැඩතලයේ පාවිච්චි කරන්න අපි මතක තියාගන්න ඕනේ මේ කොටස් සම්බන්ධ කරන්න මේ ඊතල අපි පාවිච්චි කරනවා අපි කියනවා දත්ත ගැලීම් දිශාව දක්වන්න තමයි පාවිච්චි කරන්නේ අවසාන වශයෙන් මේ සම්බන්ධක කුඩා වෘත්ත පාවිච්චි කරනවා එහෙනම් අපි උදාහරණ වලින් පොතේ ඉගෙන ගමු කොහොමද මේවා එකට සම්බන්ධ වෙන්නේ කියන එක එහෙනම් පළවෙනි උදාහරණය ලියා ගන්න සංඛ්‍යා දෙකක් එකතු කිරීම සඳහා ගැලීම් සටහනක් නදින්න. හොඳයි අපි එහෙනම් අපි බලමු කොහොමද මේ ගැලීම් සටහන අපි අදින්නේ කියලා හොඳයි මම මුලින්ම පොතේ මේ අවශ්‍ය දේවල් ටයිප් කරගෙන ඊට පස්සේ තමයි මේ ග්‍රැෆික් ටික අඳින්න යන්නේ ඒ නිසා මේක සම්පූර්ණයෙන් අඳිනකම් බලා ගන්න. ඒතර අපි සංඛ්‍යා දෙකක් එකතු මේ කලින් අපි ඇතරම මේ ඇල්ගොරිතම් මේ ගොඩ නැංගුවා. ඒ නිසා පියවර පුතාලා දන්නවා. හැබැයි මීට අමතරව පියවර දෙකක් එකට එකතු වෙනවා. හරි? ඒ අමතර පියවර තමයි ආරම්භයට එනවා. අපි ආරම්භය එහෙම නැත්නම් ස්ටාර්ට් කියන එක එන්නේ කියන එක තමයි මුලින්ම එන්නේ පළවෙනි පියවර විදිහට ඊට පස්සේ පුතාලා දන්නවා මේකේ පළවෙනි සංඛ්‍යාව ලබා ගැනීම කියන එක එන්න ඕනේ ඒ නිසා මම පළමු සංඛ්‍යාව ගැනීම එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියවුවොත් input first number කියලා කියනවා ඒ වගේම සංඛ්‍යාව ලබා ගැනීම input second number දෙවෙනි සංඛ්‍යාව ගත්ත ඊට පස්සේ අපි පොතේ ලිව්වා එකතුව කියලා ප්‍රකාශනය අපි කිව්වා එකතුව
සමානයි පළමු සංඛ්‍යාව එකතු කිරීම දෙවන සංඛ්‍යාව මම ඉංග්‍රීසිකත් ඔය ඔක්කොම ලියනවා පුතේ. ඒ කියන්නේ total සමානයි first number එකතු කිරීම second number කියලා. හරි පළවෙනි සංඛ්‍යාව සහ දෙවන සංඛ්‍යාව කියන එක දාගත්තා. ඊට පස්සේ අවසාන වශයෙන් අපි දන්නවා එකතු ප්‍රකාශ කිරීම කියන එක එන්න ඕනේ. අපි කිව්වා print total කියන එක. එකතු ප්‍රකාශ කිරීම කියන එක. ඒක ඉවරුණට පස්සේ අපි දන්නවා අවසානයේ එන්න ඕනේ. හරි අපිට අවසානයේ කියන එක මේ විදිහට දක්වන්න පුළුවන්. හරි ප්‍රකාශන ටික මම පිළිවෙලයි. දැන් හැඩතල ටික අපි අඳිමු. හැඩතල ගත්තාම මම පුතාලට කිව්වා පළවෙනි හැඩතලය වැදගත්. මේ පළවෙනි හැඩතලයේ ආරම්භය කියන එක මම කිව්වා ඍජු කෝණාශ්‍ර හැඩයක් වගේ තිබිලා හැබැයි වෘත්ත හැඩ දෙකකින් වෘත්ත භාග දෙකකින් තමයි අවසානට තියෙන්නේ. ඒතර මේ ආරම්භය සහ අවසානය දෙකටම මේ හැඩතලයේ තියෙන්න ඕනේ. එතකොට ආරම්භය අවසානය දෙකටම අපි මේ හැඩතලයේ පාවිච්චි කරනවා. හරි. පුතේ මම මවුස් එක අඳින්න ඉන්න වඩා මේක ඔයාලා අඳිනකොට හොඳට අඩි රූල් දාලා පැන්සලෙන් ඇඳ ගන්න. ඊට පස්සේ ආදාන ප්‍රතිදාන වලදී ඉන්පුට් අවුට්පුට් වලදී අපි කිව්ව සමාන්තර අක්ෂරය පාවිච්චි කරන්න ඕනේ. දැන් මේකෙදිත් මේ හැඩතලය අපි පාවිච්චි කරනවා. දෙවන සංඛ්‍යාවටත් එහෙමයි. මේ හැඩතලය පාවිච්චි කරනවා. ඊට පස්සේ ප්‍රතිදානය දෙන්නත් එකතුව ප්‍රකාශ කිරීමේදීත් print එකේදීත් මේ හැඩතලය අපි පාවිච්චි කරන්න ඕනේ. එකතුව සමානයි පළමු සංඛ්‍යාව එකතු කියන්නේ දෙවෙනි සංඛ්‍යාව කියන්නේ මේක අපි කිව්වා ක්‍රියාවලියට අදාළ. එහෙනම් මේක ඍජු කෝණාශ්‍ර හැඩයක් වෙන්න ඕනේ. මේක ඍජු කෝණාශ්‍ර හැඩයක් වෙන්න ඕනේ. හරි දැන් අපි හැඩතල ඇඳලා ඉවරයි. මම හිතනවා ඒක ලස්සනට පුතාලා අඳින්න ඕනේ. අපි ඊතල වලින් සම්බන්ධ කරමු. අපි දන්න මුලින්ම ආරම්භ වුණා. ආරම්භයෙන් පස්සේ පළවෙනි සංඛ්‍යාව ගන්න. පළවෙනි සංඛ්‍යාව ගත්තට පස්සේ දෙවෙනි සංඛ්‍යාව ගන්න. සංඛ්‍යා දෙකම අරගෙන ඉවරුණාට පස්සේ අපි එකතු වුණා මේ සංඛ්‍යා දෙකම එකට එකතු කරලා පිළිතුර අපි ප්‍රකාශ කරනවා. අපි වැඩසටහන අවසන් වෙනවා. එහෙනම් අපි අර කලින් ලියපු ඇල්ගොරිතමියම තමයි නමුත් ගැලීම් සටහන ආකාරයට දක්වද්දී අපි මෙන්න මේ විදිහට තමයි පුතේ දක්වන්නේ. හොඳයි පුතේ. එහෙනම් මේක සටහන් කරගන්න. සටහන් කරලා ඉවර වෙලා මට පුතේ කියන්න.
ඔව් නෙත්මින් හරි කියලා තියෙනවා. සතිනි හරි පුතේ. එහෙනම් මං හිතන්නේ මේ ටික තමයි මට ප්‍රධාන වශයෙන් පුතේ කතා කරන්න තිබුණේ අද දවසේ පළවෙනි දවසේ විදිහට. එතකොට අපි අද කතා කරා ක්‍රමලේඛයක් නිර්මාණය කරද්දී පියවර කතා කරා, වැඩසටහනක් නිර්මාණය කිරීමේ පියවර කතා කරා. ඒකේ වැදගත්ම කොටස අපි කතා කරා ඇල්ගොරිතමය කියන එක. ඊට පස්සේ ඇල්ගොරිතම ගොඩනගන ක්‍රම ගැන කතා කරොත් අපි කිව්වා ගැලීම් සටහන් සහ ව්‍යාජක හිත කියන දෙක. දැන් අපි පටන් ගත්තේ ගැලීම් සටහන් පළවෙනි කැන්දා පුතේ. මේ තියරි ටික හොඳට බලා ගන්න ඕනේ. එහෙනම් සුපුරුදු විදිහට අපි ඊළඟට පොඩි ගේම් එකක් ප්ලේ කරන්න යන්නේ. නෙත්මින් නම් මේකට පුරුදුයි. සතිනීට පුරුදු වෙන්න වේවි. අපි බලමු ප්ලේ කරන අතරින්. හරි. එහෙනම් මම ඉස්සෙල්ලාම ෂෙයාරින් එක නවත්තනවා. හරි. ඊට පස්සේ මේක පොඩි ගේම් එකක්, ප්‍රශ්න කීපයක් තමයි තියෙන්නේ. මම බලන්නම් ෂෙයා කරන්න ඉස්සෙල්ලාම. ඔව්. පියවරෙන් පියවරට යමු. මම ඉස්සෙල්ලාම ගේම් වින්ඩෝ එක ෂෙයා කරනවා. හරි. පුතාට ස්ක්‍රීන් එක පේනවා ඇති නේද? right. මම ප්ලේ කියන එක ඔබනවා. teach right. සතිනිට මම කියන්නේ පුතේ මේක වෙන්නේ මෙහෙමයි. මුලින්ම ගේම් කෝඩ් වා යන්න ඕන පුතේ වෙබ්සයිට් එකකට තියෙනවා kahoot.it. ටයිප් කරන්නකෝ වෙබ්සයිට් එකේ www.kahoot. kahoot කියලා කියන්නේ kahoot.it. ඒක යන ගේම් පින් එකක්. මේක පේනවා නම් අපි එතෙන්ට ආවොත් හරි. ලෑස්ති නම් සතිනි මට chat එකේ කියන්න. හරිද පුතේ? ලෑස්තිද? නෙත්මින් හරිද පුතේ ඔයා?
සර් පින් එක කියන්න. පින්න කියන්න ඉසල්ල මේ වාට මේ ඉන්ටෆේස් එක ආවන්නේ සතිනි දුවට ආවද මේ ඉන්ටෆේස් එක ඔව් සර්. සතිනට අපි යන්න ඕනේ kahoot.it kahoot.it තාම මම සතින දිහා බලගෙන හරිද පුතේ දුව වෙබ්සයිට් එකට ගියාද මම ටයිප් කරලා එවන්නද chat එකේ තාම නෑ සර්. kahoot.it මම ඕන් ටයිප් කරලා එවුවා පුතේ බලන්න ඒක උඩ ක්ලික් කරලම කෙලින්ම යන්න පුළුවන් වෙයි එහෙම බලන්න යන්න පුළුවන්ද කියලා kahoot.it මට සිග්නල් ප්‍රශ්නයක්. අනේ හරි පුතේ හරි එහෙනම් අපි අදට නතර කරපුවා අපි අනිත් දවසේ try කරමු එහෙනම් පුතේ මම අදට නතර කරනවා පාඩම මේ ටික හොඳට බලා අයියෝ. ගන්න ඔව් අනිත් දවසේ ලෑස්තිලා එන්න නෙත්මින් අපිට ප්ලේ කරන්න ඉන්නම් මම ඒක ඔෆ්ලයින් ගහන්න ඉවන්නම් ඒ වුණා නෙත්මින්ට ප්ලේ කරන්න අපරාධ. අපරාධ නේද කවන්නේ මේ ලබන සති පුතේ එහෙනම් පාඩමේ තුට්ටි කියනවා සතින දුවට මම මේ ලින්ක් එක එවන්නම් අනික් විස්තර ටිකත් එවන්නම් පුතේ chat එකේදී වට මේ මට ඔයාලගේ විස්තර ටික ගන්න ඕන පුතේ ඒකටත් මම ෆෝම් එකක් එවන්නම් WhatsApp එකේ හොඳයි පුතේ එහෙනම් අපි අදට නතර කරමු good night පුතේ good night sir.